උත්පත්ති කතාව පළවන පරිච්ඡේදය දෙවියන් වහන්සේ ලෝකය මැවීම. ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක. පොළව හිස්ව පාළුව තිබිණි. මහා සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුනේය. එවිට දෙවියන් වහන්සේ ආලෝකය වේවායි වදාළසේක. ආලෝකය විය. ආලෝකයේ මනහර බවුන් වහන්සේ දුටුසේක. උන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර ආලෝකයට දවාල කියාද අන්ධකාරයට රාත්‍රී කියාද නම් තැබූසේක. සවස ගත විය. උදය උදා විය. ඒ පළමුවන දවසය. එයින් පසු දෙවියන් වහන්සේ ජලය ස්ථාන දෙකක වෙන්වෙන්ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේවායි වදාළසේක. එසේම විය. මෙසේ උන්වහන්සේ අහස් කුස සාදා ඊට යටින් තිබෙන ජලය ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර අහස් කුසට අහස කියා නම් තැබූසේක. සවස ගත විය. උදය උදා විය. ඒ දෙවන දවසය. එයින් පසු දෙවියන් වහන්සේ ගොඩබිම මතුවන පිණිස අහස යට තිබෙන ජලය එක් තැනකට රැස් වේවායි වදාළසේක. එසේම විය. ගොඩබිමට පොළව කියාද ජලයට සාගරය කියාද උන්වහන්සේ නම් තැබූසේක. එය මනහර බව උන්වහන්සේ දුටුසේක. එවිට දෙවියන් වහන්සේ බීජ උපදවන ඇට සහිත පළදරන සියලු වර්ගවල ගස් කොළන් භූමියේ හටගෙනේවායි වදාළසේක. එසේම විය. මෙසේ භූමියේ බීජ උපදවන ඇට සහිත පළදරන සියලු වර්ගවල ගස් කොළන් නිපද විය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. සවස ගත විය. උදය උදා විය. ඒ තුන්වන දවසය. එන්පසු දෙවියන් වහන්සේ දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත් දවස් අවුරුදු හා මංගල්‍ය වක්වානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තුවේ වයි කියාද පොළවට එළියදීමට ඒවා අහසේ බැබලේවායි කියාද වදාළසේක. එසේම විය. මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක් එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකයක්ද රාත්‍රී පාලනය කිරීම සඳහා කුඩා ආලෝකයේද සෑදූසේක. තාරකාද සෑදූසේක. දෙවියන් වහන්සේ මේ ආලෝකයන් අහසේ තැබුවේ පොළවට ආලෝකය දීම සඳහාත් දවාල හා රාත්‍රී පාලනය කිරීම සඳහාත් අඳුරින් ආලෝකය වෙන් කිරීම සඳහාත්ය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. සවස ගත විය. උදය උදා විය. ඒ සතරවන දවසය. එයින් පසු දෙවියන් වහන්සේ ජලය අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරින් ඉතිරේවායි කියාද පක්ෂීහු පොළවට උඩින් අහස් කුස පරහා පියඹා යත්වායි කියාද වදාළසේක. එසේම විය. මෙසේ දෙවියන් වහන්සේ දැවැන්ත තල්මසුන්ද ඔබ මුබ පීනන නන් වැදෑරුම් ජලජ සතුන්ද නන් වැදෑරුම් පක්ෂීන්ද මැවූසේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. තවද දෙවියන් වහන්සේ උන්ට ආසිරිපතමින් බෝවී වැඩවර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරෙත්වා කියාද පක්ෂීහු පොළවේ බෝවෙත්වා කියාද පැවසූසේක. සවස ගත විය. උදේ උදා විය. ඒ පස්වන දවසය. එන්පසු දෙවියන් වහන්සේ විවිධ ගවි මහීෂයන්ද උරගයන්ද වනමුර්ගයන්ද යන ජීවනවන සත්වයෝ පොළවෙන් නිපදවෙත්වායි වදාළසේක. එසේම විය. මෙසේ උන්වහන්සේ විවිධාකාර වනමුර්ගයන්ගෙන්ද ගව මහීෂයන්ද උරගයන්ද පොළවෙන් ඉපද වූසේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. එයින් පසු දෙවියන් වහන්සේ අපගේ ස්වරූපය අනුව අපගේ සමානාත්වය ලෙස මනුෂ්‍යා මවමු. ඔහු මුහුදේ මසුන්ද ආසේ පක්ෂීන්ද ගව මහීෂීන්ද මුළු පොළොතලෙහි සියලු වනමුර්ගයන්ද උරගයන්ද පාලනය කෙරේවායි අන කළසේක. දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූසේක. දෙවියන් වහන්සේගේම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළසේක. පුරුෂයාද ස්ත්‍රියද වශයෙන් ඔවුන් මැවූසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරිපතමින් නුඹලා දරු සම්පත් ලබා වැඩිවර්ධනය වී පොළව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහිද ආසේ පක්ෂීන් කෙරෙහිද පොළවේ සැරිසරන සියලු සතුන් කෙරෙහිද බලය පවත්වන්නයි ඔවුන්ට වදාළසේක. තවදුන් වහන්සේ මුළු පොළොතලෙහි ධාන්‍ය දරන සියලු පැලෑටිද බීජ සහිත පළදරන සියලු ගස්ද නුඹලාගේ ආහාරය පිණිස වේවා. එහෙ පොළවේ සියලු වන සතුන්ටද ආසේ පක්ෂීන්ටද උරගයන්ටද සියලු ජීවමාන සතුන්ටද ආහාර පිණිස නිල් පලා දෙමෙයි වදාළසේක. එසේම විය. දෙවියන් වහන්සේ තමන් වවාදාළ සියලු දේ නරඹා
එය ඉතා මනහර බව දුටුසේක. සවස ගත විය, උදය උදා විය. ඒ 6 වන දවසය. දෙවන පරිච්ඡේදය. මෙසේ ආසත් පොළවත් එහි ඇති සියලු දේ මවා නිම කරන ලද්දේය. දෙවියන් වහන්සේ තමන් කළ කාර්යයන් 7 වන දවසෙහි නිමවා එදින සියලු වැඩ නතර කළසේක. මෙසේ උන්වහන්සේ 7 වන දවසට ආසිරිපතා ඒ ශුද්ධ දවසක් ලෙස වෙන් කර වදාළසේක. එසේ කළේ ඒ දවස උන්වහන්සේ සිය මැවීමේ කාර්ය නිමවා වැඩ නතර කළ හේයිනි. අහසත් පොළවත් මැවීමේ පුවත එසේය. මැවීම පිළිබඳ තවත් විස්තරයක්. දෙවි සමිඳුරන් වහන්සේ අහස හා පොළොව මවන විට පොළොවේ හටගත් පැලෑටියක්වත් පැලවුණු බීජයක්වත් නොවේය. එසේ වූයේ දෙවි සමිඳුරන් වහන්සේ පොළොව පිට වැස්ස නොයූ නිසාත් භූමිය වගා කිරීමට කිසිවෙකු නොසිටි නිසාත්ය. ඒත් පොළොවෙන් ජලය මත වී භූමිතලයේ පුරා ගලා ගියේය. දෙවි සමිඳුරන් වහන්සේ පොළොවේ දූවිලින් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස්පුඩු තුළට ජීවන හුස්ම හෙළුසේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය. ඒදන් උයන. දෙවි සමිඳුරන් වහන්සේ පූර්ව දිශාවේ ඒදන්හි උයනක් තනා තමන් මැවූ මනුෂ්‍යයා එහි පිහිටවූසේක. තවද උන්වහන්සේ දැකුම් කළු ප්‍රණීත ඵල දෙන සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද හොඳ නරක අවබෝධ කිරීමේ ගසද භූමියෙන් හටගන්නට සැලසූසේක. උයනට ජලය සැපීම සඳහා ඒදන් ප්‍රදේශයෙන් ගඟක් ගලා ගියේය. උයනින් පිටතිදී එය අතුගංගා 4කට බෙදිනේ. පළමුවන අතුගංගාවේ නම පිෂොන්ය. මුළු හවීලා පෙදෙස වටා ගලා යන ගංගාව ඒවේ. ඒ පෙදෙස්සේ රත්රන් නැත. එහි ඇති රත්රන් අමිශ්‍රය, ගන්ධ රසය හා නකමාණික්‍යයෙහි ඇත. දෙවන අතුගංගාවේ නම ගිහොන්ය. ඒ මුළු කුෂ් ප්‍රදේශ වටා ගලා ගියයි. දෙවන අතුගංගාවේ නම ටයිග්‍රීස්ය. එය අශුරු ප්‍රදේශයට පෙරදිගින් ගලා බසී. 4 වන අතුගංගාව යුප්‍රටිස්ය. ඒදන් උයන වගා කරේ බලා ගැනීම පිණිස දෙවි සමිඳුරන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කර වූසේක. තවද උන්වහන්සේ මිනිසාට අණ කරමින් උයනේ සියලුම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත. එහෙත් හොඳ නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතුය. නුඹ යම් දවසක ඒ ගසින් කන්නේහිද ඒ දවසේ මරණය නුඹට ඒකාන්තයයි වදාළසේක. පසුව දෙවි සමිඳුරන් වහන්සේ කතා කොට මිනිසා තනිව විසීම සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරියකම අවවා දෙන්න මේ වදාළසේක. මෙසේ උන්වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන්ද ආසේ සියලු පක්ෂීන්ද මැවූසේක. එන් පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැයි බලන පිණිස උන් මිනිසා වෙත ගෙනාසේක. මිනිසා එක එකාට නම් තැබූ. මිනිසා එක එකාට තැබූ නාම උන්ගේ නාම විය. මෙසේ මිනිසා සියලු ගව මහේෂයන්ටද ආසේ පක්ෂීන්ටද සියලු මුර්ගයන්ටද නම් තැබිය. එහෙත් ඔහුට සුදුසු සහකාරියක් නොවූවාය. එවිට දෙවි සමිඳුරන් වහන්සේ මිනිසා බරනින්දකට පත් කළසේක. ඔහු නිදා සිටියදී උන්වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූසේක. උන්වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනාසේක. එවිට මිනිසා කතා කොට දැන් ඉතින් මාගේ ඇටවලින් ගත් ඇටය වන මාගේ මාංශයෙන් ගත් මාංශය වන මැය මිනිසාගෙන් ගත් හේන් ඇයට ස්ත්‍රී කියා කියනු ඇතැයි පැවසීය. මිනිසෙකු තම පියාද මවද අත්හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින්ය. මෙලෙස ඔහු එක් මාංශයක් වන්නෝය. මිනිසාත් භාර්යාවත් දෙදෙනාම නගුණව සිටි නමුත් ඔහු ලැජ්ජා නොවූහ. 3 වන පරිච්ඡේදය. මිනිසාගේ වැටීම. දෙවි සමිඳුරන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට ඔයනේ කිසිම ගසකින් ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ තහනම් කර ඇත්දැයි ඇසීය. ස්ත්‍රිය සර්පයාට උත්තර දෙමින් උයනේ ඕනෑම ගසක ගෙඩි කන්නට අපට අවසර ඇත. එහෙත් උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්නටත් ඒවට අතගසන්නට දෙවියන් වහන්සේ අපට තහනම් කර ඇත. එසේ කළොත් අප මැරෙනවාමයයි කීවාය. එවිට සර්පයා පිළිතුරු දෙමින් සැබවින්ම ඔබ මැරෙන්නේ නැත. ඔබේ ගසේ ගෙඩි කන දවසේදී ඔබගේ ඇස් පෑදී දෙවියන් හා සමාන වී ඔබත් හොඳ නරක අවබෝධ කරගන්න බව දෙවියන් වහන්සේ දන්න නිසා එසේ වදාළසේකැයි කීය. ස්ත්‍රියද ගස පෙනුමට කොතරම් රමණීයද, ඵල කෙතරම් ප්‍රණීතදයි, නුවණ වැඩුමට කෙතරම් කදිමදයි කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවාය.
තමා සමග සිටි සැමියාටද ඉන් සමහරක් දුන් විට ඔහුද කෑවේය. එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් පැහැදී තමන් නග්නව සිටින බව ඔහු තේරුම් ගත්හ. එබැවින් ඔහු අත්තික්කා කොළ එකට මසා ඉන වැසුම් සාදා ගත්හ. එක්බිති එදින සිසිල් සුලන් සමන සැඳෑ සමයෙහි දෙවි සමිඳනන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසී මිනිසා හා ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර උන්වහන්සේගෙන් සැඟවුණාහ. එහෙත් දෙවි සමිඳනන් වහන්සේ මිනිසාට හඬ ගසමින් නුඹ කොහේදැයි ඇසූ සේක. ඔබ වහන්සේගේ කටහඬ මට ඇසිනි. එහෙත් මා නග්න බැවින් බියවී සැඟුණෙමි ඔහු උත්තර දුන්නේය. එවිට උන්වහන්සේ නුඹ නග්න බව කීවේ කවරෙක්ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහිදැයි ඇසූ සේක. ඔහුද පිළිතුරු දෙමින් ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නාය. මමත් කෑවෙමි පැවසීය. එවිට දෙවි සමිඳනන් වහන්සේ ස්ත්‍රියට කතා කොට නුඹ මේ කළේ මන්දැයි ඇසූ සේක. සර්පයා මා රැවටිය. මමත් කෑවෙමි ඈ පිළිතුරු දුන්නාය. දඬුවම් නියම කිරීම. එවිට දෙවි සමිඳනන් වහන්සේ සර්පයාට කතා කොට මෙසේ වදාළ සේක. තා මේ කළ බැවින් සියලු ගව මහීෂයන්ටද වනයේ සියලු මුර්ගයන්ටද වඩා තෝ සාපලද්දෙක් වේවා. දිවි ඇතිතාක් උරගායමින් තෝ දූවිලි කන්නේය. තා සහ ස්ත්‍රිය අතරද තගේ වංශය සහ ඇගේ වංශය අතරද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නෙහිය. තෝද ඔහුගේ විළුඹ දෂ්ට කරන්නෙහිය. උන්වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක. නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝසේ වැඩි කරන්නෙමි. විලිරුදාව ඇතිව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහිය. ඒත් නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේය. ඔහු නුඹ පාලනය කරන්නේය. තවද උන්වහන්සේ මිනිසාට කතා කොට මෙසේ වදාළ සේක. භාර්යාවගේ වචනයට සවන් දී නොකෑ යුතුයයි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින් නුඹේ මේ ක්‍රියාව නිසා පොළවට සාප වේවා. දිව්‍ය ඇතිතාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබා ගන්නෙහිය. පොළවේ නුඹට කටුපඳුරුද වල් පැලෑටිද උපදින්නේය. නුඹට වනයේ පලා කන්නට සිදුවන්නේය. භූමියෙන් නුඹ යලි භූමියට යනතෙක් දාදිය මහන්සියෙන් ආහාර උපයන්නේය. දූවිල්ලෙන් නුඹ දූවිල්ලටම යන්නේය. මිනිසා සිය බිරිඳට ඒව යන නම් දුන්නේය. මන්ද ඇය ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි. දෙවි සමිඳනන් වහන්සේ හම් වස්ත්‍ර සාදා ආදම්ට සහ ඔහුගේ භාර්යාවට හැඳවූ සේක. එවිට දෙවි සමිඳනන් වහන්සේ කතා කොට හොඳ නරක අවබෝධ වීම නිසා දැන් මිනිසාද අපෙන් කෙනෙකු හා සමාන වී ඇත. එබැවින් ජීවන වෘක්ෂයට අතපා එයින් පළඳා සදහටම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතුයයි වදාළ සේක. මෙසේ කියා භූමියෙන් වූ ඔහු භූමිය වගා කරන පිණිස දෙවි සමිඳනන් වහන්සේ මිනිසා ඒදන් උයනෙන් නෙරපා දැමූ සේක. මෙසේ උන්වහන්සේ මිනිසා පලවා හැර ඒදන් උයනට පෙරදිකින් කෙරුබ්වරුන් තැබූ සේක. තවද ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කැරකෙවෙන ගිනි විහිදුවන කඩුවක්ද තැබූ සේක. 4 වන පරිච්ඡේදය. කායින් සහ ආබෙල්. ආදම් සිය භාර්යාව වන ඒව සමග එක්විය. ඇය දරුවෙකු පිළිසිඳගෙන ඔහු උපන් කල සමිඳනන් වහන්සේගේ උපකාරයෙන් මම මිනිසෙකු ලදිමි කීවාය. එබැවින් ඇය ඒ දරුවාට කායින් යන නම දුන්නාය. පසුව ඇය ඔහුගේ සොහොයුරු වූ ආබෙල්ද ලැබුවාය. ආබෙල් බැටළු ඇඬේරෙක් විය. කායින් ගොවියෙක් විය. කලක් ගත වූ පසු කායින් පොළවෙන් නිපද වූ අස්වැන්න පඬුරක් වශයෙන් සමිඳනන් වහන්සේට පූජා කළේය. ආබෙල්ද සිය බැටළු රැළේ කොළුඳුල් පැටවුන්ගෙන් සමහරෙකුද ඔවුන්ගේ හොඳම කොටස්දගෙන සමිඳන් වහන්සේට පූජා කළේය. සමිඳනන් වහන්සේද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක. එහෙතුන් වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර පිළිනොගත් සේක. එබැවින් කායින් තදින් කිපී දුර්මුඛ විය. සමිඳනන් වහන්සේද කායින්ට කතා කොට නුඹ මෙතරම් කිපී දුර්මුඛ වී සිටින්නේ මන්ද? නුඹ යහපත කරන්නේහි නම් නුඹ පිළිගනු ලබන්නේහිය. නුඹ අයහපත කරන්නේහි නම් පාපයේ රකුසකුසේ නුඹේ දොරකඩ läග සිටින්නේය. ඌ නුඹ මැඩලීමට බලාගෙන සිටී. එහෙත් නුඹට ඌ දමනය කළ හැකියයි වදාළ සේක. එක්විති කායින් සිය සොහොයුරු ආබෙල් අමතා අපි එලිමහනේ කෙතට යමුයි කීය. මෙසේ ඔවුන්ගේ විට කායින් සිය සොහොයුරු ආබෙල්ට විරුද්ධව නැගිට ඔහු මරා දැමීය. එවිට තෙමිදානන් වහන්සේ කායින්ට කතා කොට
නොබේ සහෝදර ආබෙල් කොහිදැයි ඇසූ සේක. කායින්ද උත්තර දෙමින් මම නොදනමි. මම්මාගේ සහෝදරයාගේ භාරකරුදැයි ඇසීය. සමිධානන් වහන්සේද නුඹ කළ මේ දේ කුමක්ද? බලන්න. නුඹේ සහෝදරයාගේ ලේ පොළවෙන් මට මොරගසයි. මින් මතු නුඹ පොළොව තලය මත සාපලද්දෙක් වේවා. නුඹ අතින් හෙළූ නුඹේ සහෝදරයාගේ ලෙය උරාබීමට මෙන් පොළව කට අයාගෙන ඇත. එම පොළවෙන් නුඹ නෙරපා දමනු ඇත. මෙතැන් සිට නුඹ බිම වගා කරන විට එය නුඹට ඵලදාව නොදෙන්නේය. නුඹ ගෙයක් දොරක් නැති මෙහි පිට ඉබාගාතේ යන මිනිහෙක් වන්නේහි යැයි වදාළ සේක. එවිට කායින් සමිධානන් වහන්සේට කතා කොට මාගේ දඬුවම දැරියනු හැකි තරම් දරුණුය. ඔබ මෙදින මේ පොළවෙන් මා නෙරපා දමන සේක. මා ඔබෙන් සැඟවී ගෙයක් දොරක් නැති මෙහි පිට ඉබාගාතේ යන්නෙකු විය යුතුය. මා හමුවට එන කවරෙක් වේවා මා මරා දමනු ඇතැයි කීය. ඒත් සමිධානන් වහන්සේ උත්තර දෙමින් එසේ නොවනු ඇත. යම් කෙනෙකු කායින් මැරුවොත් ඔහුගෙන් එමෙන් සත්වරක් දරුණු ලෙස පලිගනු ලබන්නේ යැයි වදාළ සේක. එබැවින් සමිධානන් වහන්සේද යමකට කායින් මුණ ගැසුණොත් කායින් නොමරණ පිණිස ඔහු පිට ලකුණක් තැබූ සේක. එවිට කායින් සමිධානන් වහන්සේ වෙතින් අහත්ව ගොස් ඒ දන්නුවෙනට පෙරදිගින් පිහිටින් නොත් ප්‍රදේශයෙහි පදිංචි විය. කායින්ගේ පෙළපත. කායින් සිය භාර්යාව සමග එක්විය. ඇය පිළිසිඳ ඒනොක් නම් දරුවා ලැබුවාය. කායින්ද නුවරක් ඉදිකට තම පුත්‍රයාගේ නාමය අනුවත් ඊට ඒනොක් යයි නම් තැබීය. ඒනොක්ට ඊරාත් නම් පුතෙකු පන්නේය. ඊරාත්ත දව මෙහුයායල්ද මෙහුයායල්ට දව මෙතුෂායල්ද මෙතුෂායල්ට දව ලාමෙක්ද උපන්නෝය. ලාමෙක් ස්ත්‍රීන් දෙදෙනෙක් සරණ පාවා ගත්තේය. එක් කෙනෙකුගේ නම ආදාය. අනික් තැනැත්තිය ශිල්ලාය. ආදා ජාබල් ලැබුවාය. මොහු කූඩාරම්වල වසන ගුපල්ලන්ගේ ආදිපියාය. මොහුගේ සහෝදරයාගේ නම ජුබාල්ය. ඔහු වීණා වයන නලා පිඹින සියලු සංගීතකරුවන්ගේ ආදිපියාය. ශිල්ලාටද තුබල් කායින් උපන්නේය. මොහු ලෝකඩ සහ යකඩ උපකරණ සාධන සියලු ලෝකුරුවන්ගේ ආදිපියාය. තුබල් කායින්ගේ සහෝදරී නාමාය. ලාමෙක් සියස් භාර්යාවට කතා කට ආදා හා ශිල්ලා මට සපන් දෙන්න. මා බිරිඳිරි මා බසට කන් යොමන්න. මිනිසෙක් මට පහර දුනි. මම ඔහු මරා දැමීමි. තරුණයෙක් මට තුවාල කළේය. මම ඔහුත් මරා දැමීමි. කායින්ට පහර දෙන්නේ කවරෙක්ද? ඔහුගෙන් පලිගැනීම 7 වරක් වේවි. මට පහර දෙන්නේ කවරෙක්ද? ඔහුගෙන් පලිගැනීම 77 වරක් වේවි පැවසීය. සෙත්ගේ පෙළපත. ආදම්ද සිය භාර්යාව සමග එක්විය. ඇය පුතෙකු ලැබූ කල කායින් මැරූ ආබෙල් වෙනුවට දෙවියන් වහන්සේ මට පුතෙකු දුන්සේකැයි කීවාය. එබැවින් ඈ ඔහුට සෙත් යන නාමය තැබුවාය. සෙත්ටද පුතෙකු උපන්නේය. ඔහු ඒනොෂ් යන නාමය ඔහුට තැබීය. මනුෂ්‍යයන් ජාවේ හෙවත් සමිධානන් වහන්සේ කියා උන්වහන්සේට පළමුවරට නමස්කාර කරන්නට පටන් ගත්තේ ඒ කාලයේදීය.